තංකෝ පනිදං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරී සත්‍යං භාවේ තබ්බන්ති. ඔන්න ඔතන තමයි පටලවගෙන ඉන්නේ බොහෝ දෙනා. භාවේ තබ්බන්ති කියුවහම දැන් මොකද වෙන්නේ? ඕක භාවනාව කියලා ගන්නවා. බුදුරජාණන් වහන්සේ භාවනා කියන අර්ථයෙන් පෙන්වන්නේ වඩන්න පූර්ණේ කරගන්න පරිපූර්ණෙන්ති කියන අර්ථයෙන් භාවනා. අරන් බලන්න පටිසම්භිදා මග්ගප්පකරණයේ තියෙනවා භාවනාව කියන එක විග්‍රහ කළ විශාල අර්ථ ගොඩකින්. භාවනා කිව්ව ගමන් එක අර්ථයකට යනවා ලඝු වෙනවා. මේ උතුම් ධර්මයේ මේ පටු අර්ථයකින් විග්‍රහ කරන්න ගිය දවසට විනාශ වෙනවා. ඒ පුද්ගලයාත් විනාශ වෙනවා. ඊට කන් දෙන්නනුත් විනාශ වෙලා යනවා. ඇයි ඒ? මහ පෘථූල අදහසකින් විග්‍රහ කරන්නා වූ ගැඹුරු මාතෘකා ඊටම පටු අර්ථයන්ගෙන් විග්‍රහ කරනවා. අර හෙළුවෙන් නාන්න දවසට ලොකු ඇස්සක් වහිනවා කියවහම රෙද්ද ලිහලා තියලා නෑ වගේ. ඒ වගේ වැඩ තමයි කරන්නේ. භාවේ තබ්බන්ති කියන්නේ මේ ධම්ම අවබෝධය පරිහරණය කරන්න කියන එක. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය භාවිත කරන්න ඕන ජීවිතය තුළ න්‍යාය ධර්මය මෙසේ මේ ආකාරයෙන් අවිජ්ජාවෙන් ක්‍රියාත්මක වුණොත් දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා. මෙසේ මේ ආකාරයෙන් අවිජ්ජා නිරෝධ වුණොත් දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා කියන න්‍යාය ධර්මය සිහි තබාගෙන හැමතිස්සෙම ජීවිතයේ අත්දකින්න ඕන එක. යං කිංච සමුදය ධම්මං සබ්බන්තා නිරෝධ ධම්මන්ති කිව්වේ ඒකයි. නිරෝධය සාක්ෂාත් වෙන්නේ එතකොටයි. එහෙනම් සමුදය ධම්මානුපස්සය විහෙරති වය ධම්මානුපස්සය විහෙරති අනාදි වශයෙන් සතර සතිපට්ඨානෙ වඩනවා කිව්වෙත් ඒකයි. ඉදිරියේදී සතර සතිපට්ඨානය ගැන වෙනම දේශනාවක් කරනවා. එදාට තවදුරටත් එහි ගැඹුරින් සමතු විදර්ශනා භාවනා ගැන සාකච්ඡා වෙනවා. ඒ නිසා මම මේ පැත්ත ගැන මේ වෙලාව කතා කරන්න යන්නේ නැහැ. එහෙනම් ওই භාවේ තබ්බන්ති කියන එක වර්ධව වටහා ගත්තාම භාවනා කරනවා කියලා ලඝු අර්ථයකට දාගත්තා. ඊට පස්සේ කොහේ හරි ගහක් යටට හරි කොහේ හරි ගලක් යටට හරි ගිහලා ඇස් දෙක වහගෙන ඉන්නවා භාවනා කරා කියලා සතියක් දෙකක් හරි ඉඳලා එනවා. ඇවිල්ලා කියනවා භාවනා කරා කියලා. දැන් ඔබම කල්පනා කරන්න බුදු පියාණන් වහන්සේ මේ පෙන්වා දෙන ධර්මය එක මොහොතක භාවිත කරලා තව මොහොතක විසිකලා දාන එකද? එහෙනම් සතියයි නම් භාවනා කළේ කියන්නේ ඒ සතිය විතරයි භාවනා කරලා තියෙන්නේ. ඒ කියන්නේ මාර්ගය වඩලා තියෙන්නේ. ඉතුරු කාලය තුල මාර්ගය වැඩිමක් නැහැ. දැන් අරියකාන්ත සීලෙයි ලෝකෝත්තර සීලය, අරියකාන්ත සීලෙයි ලෞකික සීලෙයි ලොකු වෙනසක් තියෙනවා. සීලබ්බත පරාමාස කියන සංයෝජනේ විදිලා යන්නේ මේ අවබෝධය තුලින්. ලෞකික සීලය කියන්නේ යම්කිසි කාල පරියන්තයක පනවගත්ත කාලයක් තුල රකින්න සීලයක්. අපි උදාහරණයක් ගත්තොත් පොහොය දවසට උපෝසත සීලය, අෂ්ටාංග උපෝසත සීලය. පොහොය දවසට දවස් 31ක් තියෙනවා මාසෙකට සාමාන්‍ය වශයෙන්. ඒ 31කින් එක දවසක් වෙන් කරගන්නවා පොහොය හැටියට. ඒ 31 දවසෙන් එක දවසක් වෙන් කරගෙන එදාටත් උදේ කාලයක් පනවගෙන මෙන්න මේ කාලේ උදේ 6 ඉඳලා හවස 5 වෙනකම් කාලයක් නියම කරගෙන ඒ කාලය තුළ සුදු ඇඳගෙන වාඩි වෙලා ඉන්නවා. කමන්නේ සීලය හරියට රකින්නවා නම් අපි හිතුව එහෙම රකින්න එකක් කියලා. එහෙම රකින්න. දැන් ඔය සීලේ උදේ 6 ඉඳලා හවස 5 වෙනකම් රැක්කා. සීල් මොදා හැරියා ගෙදර ගියා. ඒකේ තේරුම මොකක්ද? සීලේ පන්සලේ තියලා ගියා. ආම්දුරවන්ට සීලය අත්හැරලා ගියා. ඒ කියන්නේ ඒකේ තේරුම මොකද්ද? ඊතුරු දවස් 30ම සීලෙන් තොර වාසය කරනවා කියන එක. එයි නැත්නම් සීල් මුදා හැරි. සීල් මුදා හරින්නේ ඇයි? ඒ කියන්නේ ඊතුරු ටික කරගන්න බෑ ගෘහ ජීවිතේට ගියාම. එහෙනම් අන්න නිශ්චිත කාලයක් තුළ රකින්න සීලයක් තමයි ඒ සමාදාන සීලය. යන් සමාදානං තං වතං කිව්වේ ඒකයි. එහෙනම් එතන තිබුණේ මොකක්ද? සීල වෘත්තයක්. වෘතයක් රැක්ක පොඩි කාලයක්. ඊට පස්සේ අත්හැරලා දැම්මා ඒක. ඊට පස්සේ ආයි පොය දවස් ආවම ආයි වෘතය රඳ ගන්නවා. එච්චරයි. එහෙනම් භාවනාවත් ඔහොම එකක් නම් එතන තියෙන ලෝකෝත්තර භාවනාවද ලෞකික භාවනාවද? ඔය තියෙන ලෞකික සීලය. ලෝකෝත්තර සීලය ඕක නෙමෙයි. සංවරට්ඨේන සීලා. සංවරාර්ථයෙන් රකින්නා වූ සීලයක් තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් මෙල්ල කරනවා හිත. එතකොට ප්‍රඥාවෙන් ඇහැ කන නාසය දිව ශරීරය මනස සංවර කරනවා. ප්‍රඥාවෙන් සංවර වෙන්නේ. ප්‍රඥාවෙන් සංවර වුණාම මේකට කුසල සීලය කියන සංවර සීලය කියන අන සීලය. ඒ සීලයට වෙලාවක් තියනවද බලන්න. ඒ සීලයට වෙලාවක් කාලාවක් තියනවද තැනක් නොතනක් තියනවද? ඒ සීලය සමාදන් වීමක් හෝ සීල් මුදා හැරීමක් තියනවද? ඒ නිසා ඒ සීලය අකණ්ඩේහි අචිත්තේහි අකම්මාසේ අපරාමට්ඨේහි සමාධි සංවත්තනිකේ සීලා. ඒක නොනවත්තාම සමාධිය වඩවන්නා වූ සීලයක්. එහෙනම් අන්න එතනම දිනන සමාධිය ගැන. එහෙනම් සමාධිය වැඩෙන්නේ සීලෙන්නේ. එහෙනම් සීලය අකණ්ඩව රැකිනවා නම් සමාධියත් අකණ්ඩව රැකිනවා.
යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයන් සුචින් සමාධිමානං තරිකඤ්ඤමහු සමාධිනාතේන සමෝන විජ්ජති එදම්පි බුද්ධේ රතනම් පණීතං ඒතන සත්‍යන සුවත්ති හෝතු කොම ආකාශයත් පොළොවත් කැළඹිලා ගිය සත්‍යානුභාවයෙන් මොකද ඒ කිව්වේ බුදු පියාණන් වහන්සේ අනුදෙන වදාරන්නව සමාධිය බුදුරජාණන් වහන්සේලා වර්ණනා කරන්නව සමාධිය අකණ්ඩ වැඩෙන එකක් එක මොහොතක වඩලා ඊළඟ මොහොතේ බහා තබන එකක් නෙවෙයි තැන් තැන් වලට ගිහිල්ලා භාවනා මධ්‍යස්ථාන ඉඳලා වඩන එකක් නෙවෙයි භාවනා පන්ති දාලා වඩන්න ඕන එකක් නෙවෙයි භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා වඩන්න ඕන එකක් නෙවෙයි භාවනාව එහෙනම් සීලයත් ඒ විදිහ එකක් වෙන්න ඕන දැන් මම නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් මේවා දේශනා කරාම දෘෂ්ටිවාදීන් මතවාදීන් තර්කවාදීන් හිස් වාද නගනවා මිසක් ධර්මයේ දකින්නේ නැහැ ඥාණයෙන් දෘෂ්ටියෙන් දකින්නේ යනවා ධර්මයේ සංසාරේ වෙනසින්දයි යන්නේ බුදු පියාණන් වහන්සේම දේශනා කරේ මමද දේශනා කළේ ඔය තියෙන්නේ අසබලෙහි අකම්මාසෙහි අපරාමට්ටෙහි ඔය තියෙන්නේ අකණ්ඩෙහි අචිත්තෙහි අසබලෙහි අපරාමට්ටෙහි සමාධි සංවත්තනිකේ සීලං සමාධිය පිණිස හේතු වන සීලය සංවර සීලයයි එහෙනම් ඒ සීලෙන් උදාවන සමාධියට කියන්නේ ආනන්තරික සමාධි ආරි සමාධිය කියලා ඒ කියන්නේ අමුතුවෙන් කොහෙවත් ගිහිල්ලා වඩන්න ඕන එකක් නෙවෙයි ඒක කෙනෙක් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මේ සියලු ආස්වාදයන් සියලු කාමයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් විදර්ශනා කළද්දී අර දුක්ඛම් පරිඤ්ඤයන් තිහ දුක පිළිබඳ පිරිසිදු දැකීමේදී ඒ ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ධාතු වශයෙන් පටිසම්පාද ධර්ම වශයෙන් ගැඹුරින් ගැඹුරට විමර්ශනය කරමින් දකිද්දී වැඩෙන සීලය එහෙනම් ඒ සීලයෙන් වැඩෙන සමාධියයි මේ ආර්ය සමාධිය කියන්නේ දැන් වැඩෙන හැටි ඔබට මම පෙන්නන ඔය සමාධිය බයිපාස් කරලා සමාධිය ගන්න පුළුවන් එකක් නෙවෙයි. සමාධිය වැඩෙන්නේ පිළිවෙලටයි අනුපූර්ව ක්‍රමයකට අනුපුබ්බ නිරෝධය කියලා කියන්නේ. අපට ඕන විදිහට සමාධිය වඩන්න බෑ. සමාධිය වැඩෙන්නේ අනුපූර්ව රටාවකටයි සම්මා දිට්ඨියෙන් ඇරබිලයි වැඩෙන්නේ. එහෙනම් අන්නතර සමාධි සංවර්ධනිකේ සීලං කිව්වේ සමාධිය පිණිස හේතු වන්නා වූ සීලය. ඔය තියෙන්නේ බුද්ධ වචන මගේ වචන නෙවෙයි ඒවා. සංවර සීලෙන් වැඩෙන්නා වූ සමාධියක් ගැනයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙම නැතු ආයාසයෙන් දතකාල වඩන්න ඕන සමාධියක් ගැන නෙවෙයි. ප්‍රඥාවෙන් ඇතිවන සංවරය තුළ හික්මීම තුළ වැඩෙන්නා වූ චිත්ත සමාධියයි බුදු පියාණන් වහන්සේගේ ආර්ය සමාධිය, ලෝකෝත්තර සමාධිය. ඒ සමාධියයි පූර්ණ වෙන්නේ යම් දවසක අරිහත් ඵලයේ දක්වාම වැඩිලා. එහෙනම් අන්න නුවණින් දකින්න ඕනේ දැන් මේ මාර්ගයේ භාවිත කිරීම පිළිබඳවයි මම ඔය සඳහන් කළේ. මොකද නැත්තම් ඔය භාවනාව කියන එක වර්ධවා ගන්නවා. බුද්ධ භාවනා කියලා කියන්නේ ඇහැට පේන එකක් නෙවෙයි. දැන් ආර්ය සීලය කියන්නේ ඒක ඇහැට පේන්නේ නැහැ. හැබැයි ලෞකික සීලය ඇහැට පේනවා. ඔය දවසක සුතුරෙද්දක් ඇඳගෙන උතුරු සළුවක් දාගෙන කොහේ හරි වාඩිලා හිටියොත් එයා සීල් ගන්න කෙනෙක් කියලා ලෝකයා දැක ගන්නවා. හැබැයි අරියකාන්ත සීලය රකින්න ආර්ය ශ්‍රාවකෙක් කොහේ හරි ඉන්නවා. එයා සීලවන්තයෙක් හැටියට ලෝකයා හඳුන්වයිද? එයාව පේන්නේ නැහැ. මොකද එයා රකින්න සීලේ ප්‍රඥාවෙන් සිද්ධ වෙන එකක්. එසා සම්මුතික වශයෙන් පිටතේ තියෙන උපයන්ගෙන් මෝස්තරයන්ගෙන් මේ සීලය දකින්න බෑ. එතකොට මොකද වෙන්නේ? එයා සීලය රකින්න බව පේන්නේ නැහැ කාටවත්. හැබැයි රැකිනවා සීලය. මොකද සංවරයෙන් ඇහැ කරන ආශය අවබෝධයෙන් සංවර වෙලා තියෙන ඇහැ කරන ආශය දුක ශරීර මනස. එහෙනම් අරියකාන්ත සීලය කියන එක ඇහෙන් බලුවට පේන එකක් නෙවෙයි. ඒ ප්‍රඥාවෙන් දැකිය යුත්තක්. එබඳු සීලවන්තයෙක් මුණ ගැහිලා සාකච්ඡා කිරීමෙන් විතරයි එබඳු ආර්ය ශ්‍රාවකෙක් අඳුර ගන්න පුළුවන් වෙන්නේ. ඒ ආර්ය ශ්‍රාවකයාගේ සීලය ඇහැට පේන්නේ නැහැ. ඒකයි ඒකට හේතුව. හැබැයි ලෞකික සීලය නම් ඇහැට පේනවා. සුදු රෙද්දක් ඇඳගෙන උතුරු සළුවක් දාගෙන සුදට සුදේ ඉන්නවා සුදු රැවුලයි කොණ්ඩෙත් එක්ක. එතකොට පේනවන්න සුදු ඇඳගෙන ඉන්නා වූ සුදු පාසකයෙක්. හැබැයි ඇතුළ කළුයි. එතකොට පිටින් බලලා ඒ සීලවන්තයෙක් කියලා අඳුර ගන්න පුළුවන් ඒ බඳු මිනිස්සයා. එහෙම ඉන්න පුළුවන්. හැබැයි එයා සීලවන්තයෙක් ඇත්තටම. සුදු රෙද්දෙන් පුළුවන් ද සීලය ලෝකයට පෙන්නන්න? එහෙනම් අර පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම අය සීලවන්තයෝ. පාර්ලිමේන්තුවේ ඉන්නේ හොඳම උපාසකයෝ ටික එහෙනම්. සුදු ඇඳගෙන ඉන්න සියලු දෙනා සීලවන්තයෝ නා. එහෙනම් ඔය සීලය හැට පේන එකක්. හැබැයි ලෝකෝත්තර සීලය හැට පේන්නේ නැහැ. එයා සුදු ඇඳුමක් නෙවෙයි පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නව වෙන්න පුළුවන්. හරියමං ඇඳුමක්වත් නැති අසරණෙක් වෙන්නත් පුළුවන් ලෝක සම්මුතිය තුල. බැලු බැලමට මෙලෝ රහක් නැහැ වගේ පේන්න පුළුවන්. හැබැයි ලෝකෝත්තර ආර්ය සීලය රකින්න උතුම් ශ්‍රාවකෙක්. මොකද එහෙමයි ඒ කාලේ ඉඳලා තියෙන සවැත් නුවර. දලිත සූත්‍රයේ සඳහන් වෙනවා. දිලින්දෙක් හිටියා කියලා බඳු. බැලු බැලමට බොහොම අප්‍රසන්නයි වගේ පේනවා. මොකද මහපාරක ජීවත් වෙන අසරණ මිනිස්සෙක්.
හැබැයි අවබෝධයෙන් ඔහු උසස්. ඒ නිසා මියගිය සෙනින් ගිහලා තවතිසා ඉපදුනා මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් කියලා. අර මහේශාක්‍ය විදිහට සවැත් නුවර හිටපු සමහර සිටුවරු මැල්ල ගිහලා නිරේ ඉපදුනා නිරේ ඉපදුනා නිරසතුන් වෙලා ඊට පස්සේ මල පෙරේත වෙලා. එහෙනම් පිටින් බලලා මිනිස්සුන්ව මනින්න යන්න එපා. පිටින් බලලා මෙන්න දවසට විනාශ වෙනවා. මොකද ඒ ආරි ශ්‍රාවකයාගේ තරම තේරුම් ගන්න බැරි වෙනවා පිටින් බලලා. පිටින් කතා කරන විදිහ, ඇවිදින විදිහ, අඳින පළඳින විදිහ බලලා තීරණය දෙන්න ගිය දවසට ඔබ විනාශ වෙලා යනවා. අර පිළින්දවච්ච මහරහතන් වහන්සේව පිටින් බලලා මනින්න ගිහිල්ලා කතා කරන විදිහයි, ඇසිරෙන විදිහයි බලලා මේ මොන රහතෙක්ද කියලා නිග්‍රහ කරලා අප්‍රමාණ පව කරගත්තා මිනිස්සුયો. ඒ වගේ තියෙනවා. ඒ නිසා පින්වතුනි ආර්යකාන්ත සීලය කියන එක හැඩ පේන එකක් නෙවෙයි. මට පෙන්වන්න ඔබට අවශ්‍ය වෙන්නේ මෙතන සමාධියයි භාවනාවයි ගැන. එහෙනම් අන්නේ ආර්යකාන්ත සීලය වැඩෙනකොට ඒ තුලින් ඇතිවන චිත්ත ඒකාග්‍රතාවටයි ලෝකෝත්තර ආර්ය සමාධිය කියලා කියන්නේ. ඒ කියන්නේ හැම මොහොතකම කෙනෙක් මේ සියල්ල පිළිබඳ විදර්ශනාවෙන් දැන් ඔබ සියල්ල දන්නවනේ. සියල්ල පිළිබඳ විදර්ශනාවෙන් යුක්තව වාසය කරනවා නම් ඔහුගේ හැත් සංවරයි, කන සංවරයි, නාසය සංවරයි, දිව සංවරයි, කය සංවරයි, මනස සංවරයි. එහෙනම් ඒකාන්තෙම සිත සංවරයි. චිත්තං රක්ඛේත මේදාවි චිත්තං උත්තං සුඛවහං. ඒ හිත ආරක්ෂා කරනවා මේදාවි පඬිතියෝ. කොහොමද? චිත්තං උත්තං සුඛවහං. ඒ හිතේ ద్వාරවල මුරකාරයෙක් රඳවලා. කවුද මුරකාරයා? ප්‍රඥාව නැමැති මුරකාරයා. ඒකේ විසුද්ධ සිංහලෙන් කිව්වොත් ඇහැ කන නාසය දිව ශරීරය මනස පරිහරණය වෙන්නේ ප්‍රඥාවෙන්. එනම් ප්‍රඥාවෙන් ඇහැ කන නාසය දිව ශරීරය මනස පරිහරණය වීමටයි කියන්නේ සංවර සීලය කියලා. ඒ නිසා හිතේ ඇතිවන්නා වූ චිත්ත සමාහිත භාවය, එව නැත්නම් ඒ සමාධියට තමයි කියන්නේ ලෝකෝත්තර ආර්ය සමාධිය කියලා. ඒක අමුතුවෙන් ආයි වඩන්න ඕන එක නෙවෙයි. තැන් වල වාඩි වෙලා අවබෝධයයි වැඩින්න ඕන. අවබෝධය වැඩිනකොට සමාධිය වැඩෙනවා. එහෙනම් සමාධිය වඩනවා කියලා එකක් නැහැ. අවබෝධය වර්ධනය කරගන්න. මම වැඩෙන හැටි දැන් පෙන්නනවා ඔබට. තාම මේ ගැන කියමින් ඉන්නේ. එහෙනම් ඔන්න බලන්න. එහෙනම් භාවේතබ්බන්ති කියලා කිව්වේ මෙතන භාවිත කරන්න භාවිතාය බහුලීකතාය කියන එක. තමන් ලද ධර්මාවබෝධය නිරන්තරයෙන් ජීවිතේ පරිහරණය කරන්න ඕන. අර විදියට භාවනා කරන්න ගිය දවසට වෙන්නේ මොකක්ද දන්නවද? ඔබට ගෘහයේ තියෙන සේරම වැඩ ටික පැත්තක තියලා, ගෙදර කරන්න ඕන යුතුයකම් ටිකත් පැත්තකට විසි කරලා දාලා, ගෙදර වෙනම කාමරයක් හදාගෙන සුදු ඇඳගෙන උදේ ඉඳලා රැය වෙනකන් ඕකට වෙලා මොන හරි කී ඉන්නේ කර්මස්ථාන කියලා. එදාට වෙන්නේ එබඳු මිනිස්සු ඒ විදිහට නිවන් දකින්න ගිය දවසට මුළු ජන සමාජයේ මහා ව්‍යාකූල භාවයක් ඇති වෙන්නේ. එදාට වෙන්නේ මොකද්ද? විශාල වශයෙන් මිනිස්සු මේ ධර්මයේ කෙරෙහි අපහදිනවා. විශාල වශයෙන් මිනිස්සු මේ නිවන් මඟ අත්හැරලා යනවා. පහසුවෙන් යථාබෝධය ළඟා කරගෙන ඊටාම් පහසුවෙන් එන්න උත්තරීතර නිර්වාණ මාර්ගය ප්‍රතික්ෂේප කළා දානවා. ඕක කරන්න පුළුවන් වැඩ නෙවෙයි. අපිට නම් බෑ ඔහොම නිවන් මඟ වඩන්න කියලා. ඇයි ඒ? නිවන් මඟ වඩන්න යනවා පේන්න. එහෙම එකක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දැන් ඔබට තේරෙනවා ඇතිනේ හොඳට. දැන් මෙච්චර වෙලා දේශනාව අහන් හිටියනම් දැන් ඔබට තේරෙනවා මොකද්ද වෙන්නේ කියලා මෙතන. යථාබෝධයෙන් ජීවත් වීමක් මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. යථාබෝධය භාවිත කරව කියලායි මේ දේශනා කළේ. ඒ කියන්නේ තමන් එදිනෙදා ගිහියෙක් හෝ ඒවා පැවිද්දෙක් හෝ තම තමන්ට උරුම වගකින් යුතුයකම් ඉෂ්ට සාධනය කරමින් යන ගමනක් තියෙන්නේ මේ ජීවිතේ. නිවන් දකින්නවා කියලා යන එකක් ඔරහත් බින්දගෙන යනවා වගේ මුළු ජන සමාජයේම ව්‍යාකූල කරගෙන විනාශ කරගෙන නිවන් දකින්න පුළුවන්. එහෙම කරපු දවසට බුදු පියාණන් වහන්සේ කියන්නේ කවරෙක්ද? බුදු පියාණන් වහන්සේ anu මහා කාරුණික උත්තමයන්න් වහන්සේ. ඒ කියන්නේ උන්වහන්සේ එක්කෙනෙක්ට සතුටයි තව කෙනෙක්ට දුකයි උරුම කරලා දෙනවද? උන්වහන්සේ කවදාවත් විසම හැසිරීමකින් නිවනට යන්න කියලා දේශනා කරන්නේ නැහැ. උන්වහන්සේ සමාචාරය දේශනා කරන්නේ. විසමාචාරයක් නෙවෙයි. එතකොට ලෝකේ ඒ සමාජේ පවතින්න ඕන මිනිස්සු යහතින් ජීවත් වෙන්න ඕන, රැකී ආරක්ෂා කරන්න ඕන, මේ හැම දෙයක්ම කෙරෙන්න ඕන මේ ශාසනය පවතින්නත්. නැත්තම් කවුද චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන පච්චාදීන් ප්‍රතිඋපකාර කරන ගිහිය වෙන්නේ? එයාගේ ජීවිත කඩාගෙන වැටුණාට පස්සේ, එයාගේ ජීවිත දුකටපත් වුණාට පස්සේ, එයාගේ ජීවිත ව්‍යාකූල වුණාට පස්සේ කොහොමද ශාසනයක් පවතින්නේ? මේ බව හොඳට තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අමා ධර්මය ඕනෑම තරාතිරමක ඉඳලා අනුගමනය කළ හැකි ධර්මයක්. මෙහි තියෙන න්‍යායක් තියරි එකක් තියෙන්නේ. ඒ තියරි එක න්‍යාය අවබෝධ කරගෙන
ඒ න්‍යාය හැමතැනම ජීවිතේ පරිහරණය කිරීමටයි ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යම් භික්ඛවේ භාවේතබ්බන්ති කියලා දේශනා කරේ. එහෙනම් මේ මාර්ගයේ භාවිත කරව කිව්වේ ඒකයි. දැන් ඔන්න බලන්න මාර්ගයේ භාවිත කරනවා කොහොම මොකද්ද මේ වෙන්නේ කියලා මෙතන. හොඳට බලන්න නුවණින් ඔබ. දැන් මොකද්ද වෙන්නේ කියලා. අමුතුවෙන් ආය ආරෂ්ඨාංගික මාර්ගය වඩනවා කියලා බලහත්කාරයෙන් වඩන්න යනවා. කොහොමද? චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයක් නැතුව යනවා සම්මා වාචා මම රකින්නවා. සම්මාම වාචා රකිමි කී ඉන්නවා. කෙරෙන දේවල්ද මේ? අවබෝධයෙන් වැඩෙන මාර්ගයක් මිසක් අනවබෝධයෙන් බලහත්කාරයෙන් යන්න ඕන මාර්ගයක්ද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයක් නැත්තම් මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයක්ද එතන? ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය යන්න පුළුවන්. ඒක මිත්‍යා දෘෂ්ටිකයි. ලෝකෝත්තර ධහමට අනුව ආර්ය විනයට අනුව. ඒක වෙනම එකක්. ඒක ලෝකේ යන එකක්. මේ නිවනට පත්වන්නා වූ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ඒක වැඩෙන රටාවක් තියෙනවා. අපට ඕන විදිහට ඒක වඩන්න බෑ. දැන් බොජ්ජංග උනත් ඔබ බොජ්ජංග පිළිබඳව ඒ කරපු දේශනාවේදී ඔබ දකින්න ඇති භාවනා කාල සූත්‍රයේදී බොජ්ජංග අපට ඕන විදිහට වඩන්න බෑ. බොජ්ජංග වැඩෙන ක්‍රමයක් තියෙනවා. බොජ්ජංග වඩන්න ඕන ක්‍රමයකුත් තියෙනවා. වික්ඛිත චිත්තය, සංකීත චිත්තය. ওই දෙක දන්නේ නැතුව බොජ්ජංග වඩන්න කිය දවසට ඒ මනුස්සයා වැඩි දුරක් යන්නේ නැතුව අර ඕගේ වැරදි විදිහට තරණය කරන්න ගිහිල්ලා වෑයම් නොකරමින් නොපිහිටා සිටමින් ඈතර වෙන්න ඕන ඕගෙන් වැරදි විදිහට ඈතර වෙන්න ගිහිල්ලා ඉක්මනින් පීනන්න ගිහිල්ලා වතුර ගිලිනවා. වික්කිත චිත්තයේදී වඩන්න ඕන බොජ්ජංග තියෙනවා, සංකිත චිත්තයේදී වඩන්න ඕන බොජ්ජංග තියෙනවා. මේ දෙක දන්නේ නැතුව බොජ්ජංග වඩන්න ගිය දවසට අනිවාර්යයෙන්ම ව්‍යාකූල වෙනවා, අසහනයටපත් වෙනවා. කොච්චර ධර්මාවබෝධය තියෙනවා කිව්වත්. ඒ නිසා මේ හැම දෙයක්ම දැනගෙනයි කරන්න ඕනේ. ඒකයි කල්යාණ මිත්‍ර සම්පත්තිය හැමතිස්සෙම අවශ්‍යයි කිව්වේ. දැන් ලෙඩක් තියෙනකොට කවුරු හරි තමන්ට උමුණා බෙහෙත් බොන්නේ නෑනේ. වෛද්‍යවරයෙක්ගෙන් අහලා තමයි බෙහෙත බොන්නේ. පොඩි ආලේපයක් ගෑවත් ඇඟේ ඒකත් අහන වෛද්‍ය උපදෙස් නැතුව පරිහරණය කරන්න එපා කියලා. ඇයි ඒ පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් ඒක අහලා පරිහරණය කරාම තමයි ඒකෙන් වෙන්න පුළුවන් යම්කිසි ආපත්‍යක් විපත්‍යක් නැත්නම් ඒකෙන් නිදහස් වෙන්න. දැන් ධර්ම මාර්ගයේ තමන්ට උමුණා පරිද්දෙන් එහෙම පරිහරණය කරන්න ගියාම කල්යාණ මිත්‍රයාගේ උපකාරය නැතුව එහෙනම් බුදු පියාණන් වහන්සේ අරහෙම දේශනා කරයිද? චත්තාරෝමි භික්කවේ ධම්මා භාවිතා බහුලීකතා සෝතාපට්ටි ඵල සකදාගාමි ඵල අනාගාමි ඵල අරිහන්ත ඵල සච්ච කිරියාය සංවත්තන්ති කතමේ චත්තාරෝ සප්පුරිස සංසේව සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුදම් පටිපත්තියා ඉමේකෝ භික්කවේ ධම්මා භාවිතා බහුලීකතා සෝතාපට්ටි ඵල සකදාගාමි ඵල අනාගාමි ඵල අරිහන්ත ඵල සච්ච කිරියාය සංවත්තන්ති. මේ මාර්ගඵල හතරටම ඉන්න මෙන්න මේ මාර්ග අංග හතර මේ අංග හතර බහුල වඩෙන්න ඕන. මොනවද? සප්පුරුෂ සංසේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මානසිකාරය, ධර්මාන්තම් ප්‍රතිපදාව. මේ හතර බහුල වැඩෙන්න ඕන. එතකොට තමයි මාර්ගය වැඩිලා පූර්ණ වෙන්නේ. එහෙනම් ඔන්න බලන්න ඕන. දැන් කොහොමද මේක වැඩෙන්නේ? එහෙනම් කෙනෙක් අන්න අර විදිහට මේ සියල්ලෙහි පවතින යථාර්ථය විදර්ශනා කරන්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙනවා. ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙනවා. මාර්ගාංගවල පළවෙනි අංගය. එතනින් තමයි සෝතාපන්න භාවයට ආවේ. ဒုတိ ය සාරිපුත්ත සූත්‍රය. අසරිමත් වූ බුදු පියාණන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා සාරිපුත්තය සෝතයයි කියනවා. කුමකට සෝතයයි කියන්නේද? ස්වාමීනි උතුම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතයයි කියනවා. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයට සෝතයයි කියනවා. සාරිපුත්තය සෝතාපන්න කියනවා. සෝතාපන්න යනු කුමක්ද කියලා අහනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ සෝතේහවත් නිර්වාණ මාර්ගයට පිළිපන් පුද්ගලයා සෝතාපන්න පුද්ගලයයි හඳුන්වනවා යනාදී වශයෙන්. එහෙනම් සෝතාපන්න කිව්වේ නිවන් මඟට පැමිණිය කෙනා. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වෙච්ච කෙනා. දැන් සකදාගාමී අනාගාමී අරිහත් කියලා කියන්නේ එතනින් එහාට මාර්ගයේ වඩන කෙනා. මාර්ගයේ අරිහතුන් වහන්සේ කියන්නේ මාර්ගය වඩ අවසන් කරපු උත්තමයා. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියට පත් වුණාම සෝවාන්. දැන් මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩෙන්න පටන් ගන්නවා. කොහොමද? අර කෘත්‍ය ඥාන මගින්. දුක්ඛාරි සත්‍ය පිරිසින් දකිනවා. දුක්ඛ සමුදයාරි සත්‍ය පහ කරනවා. දුක්ඛ නිරෝධාරි සත්‍ය සාක්ෂාත් කරනවා.
දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය වඩනවා පූර්ණ කරනවා. දැන් මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙනවා පූර්ණ වෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කිව්වේ දැන් තියෙනවා ලෝකික ක්‍රමයක් තියෙනවා ලෞකික ක්‍රමයක් තියෙනවා කුසලයේ ඒ තමයි සීල සමාධි ප්‍රඥා. ධර්මය අවබෝධ නොවෙච්ච ලෝකයා පින් කරන ක්‍රමයක් තියෙනවා. ඔවුන් ඉස්සෙල්ලම පිළිටන්නේ සීලෙ. ඊට පස්සේ තමයි ඒකෙන් සමාධිය එන්නේ. ඒ සමාධියෙන් තමයි අර ලෞකික ප්‍රඥාවක් වැඩෙන්නේ. එච්චරයි. ඔය තාපසය යනාදි වශයෙන් ඍෂිවරු යනාදි වශයෙන් ඔය වඩන ක්‍රමය. හැබැයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ සීල සමාධි ප්‍රඥා නෙවෙයි. ප්‍රඥා සීල සමාධි. දැන් අර ක්‍රමයට આવොත් එහෙම බණහන් ඉස්සෙල්ලා සීලය රැකලා එන්න ඕන. එහෙම එකක් නැහැ. එහෙම වුණා නම් අඟුලිමාලට කවදාවත් නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. අඟුලිමාල විතරන්නේ අර දාමරික හොරු කී දහහක් නිවන් දැක්කද? පස්සේ මහරහතන් වහන්සේලා බවට පත් වුණා. එහෙනම් ඒ කාටවත් නිවන් දකින්න වෙන්නේ නැහැ. ඒ ක්‍රමේ නා. මේ උතුම් වූ නිවන් මඟ කියන්නේ. එහෙනම් නිවන් මඟ ආරම්භෙන්නේ ප්‍රඥාවෙන්. ප්‍රඥා සීල සමාධි. ප්‍රඥාවෙන් තමයි සීලයටපත් වෙන්නේ. සීලයෙන් තමයි සමාධිය වැඩෙන්නේ. එහෙනම් ප්‍රඥාවයි සීලය නැත්තන මොන සමාධියද? එහෙනම් ඉස්සෙල්ලම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න ඕන කෙනෙක්ට සමාධිය වැඩෙන්න නම්. එහෙනම් චතුරාර්ය සත්‍ය සැකහැර අවබෝධ වෙන්න ඕන, ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන, සෝවාන් ඵලෙ පිහිටන්න ඕන. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් සමාධිය වැඩෙන්නෙත් නැහැ. සෝවාන් වෙච්ච පමණින් සමාධිය වැඩෙනවා නම් ඉතින් එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙලා පූර්ණ වෙලානේ සෝවාන් කෙනාට. එහෙනම් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියලා ඵල හතරක් ඕනේ. සෝවාන් කිව්වහම ඇති. සෝවාන් වුණාම ඔක්කොම ටික වෙනවා. කෙලෙසුත් අවසන් වෙලා චතුරාර්ය මොකද චතුර්ථ ධානයත් පූර්ණ වෙලා කෙලෙසුත් අවසන් වෙලා ආලෝකකයත් පූර්ණ වෙලා ඔක්කොම වෙලා අවසානයටපත් වෙනවා. ඇයි මාර්ගඵල හතරක් ඕනේ එහෙනම්. මේ මාර්ගංග වැඩෙන රටාවක් තියෙන මේ අනුපූර්ව රටාව තේරුම් ගත්තේ නැත්තම් ඒක තේරෙන්නේ නැත්තම් එහෙනම් අන්න සිද්ධ වෙනවා. දැන් අපි ඉස්කෝලේක යන ක්‍රමයක් තියෙනවානේ. එක වසරේ ඉඳලා දෙක වසරට, දෙක වසරේ ඉඳලා තුන වසරට කොහොම ගිහිල්ලා යන්නේ. කවුරු හරි ළමයෙක් එක වසරේ ඉඳලා දෙක වසරට ගිහිල්ලා කෙලිම දෙක වසරේ ඉඳලා A level පන්තියට යනවා. එහෙම ගියොත් මොකද වෙන්නේ? මෙලෝ දෙයක් දන්නේ නැති නිකන් ඔය උඩින් බල බල ඉන්න ළමයෙක් නෙවෙන්නේ ඉතින්. මොකද අර උසස් පෙළ පන්ති උගන්න දේවල් අර දරුවට තේරෙනවද? ඒ වගේ මාර්ගාංග පහු කරගෙන ගිහිල්ලා කෙලින්ම සම්මා සමාධියට යන්න පුළුවන්ද? සම්මා දිට්ඨිය පූර්ණ වෙන්නේ නැතුව. සම්මා දිට්ඨිය පූර්ණ වෙන්න ඕන. සම්මා දිට්ඨිය පූර්ණ වෙනකොට මොකද වෙන්නේ? මෙන්න බලන්න පූර්ව අනුපූර්ව නිරෝධය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අපට ඕන විදිහට වෙන එකක්ද? ධර්මයෙන් ධර්මයේ පවත්වාගෙන යෑමද මෙතන වෙන්නේ. ධම්මෝ ධම්මේ අபிසන්දෙන්ති ධම්මා ධම්මේ පරිපූර්ණෙන්ති අපාරාපාරං ගමනායාති. මහාන ධර්මයෝම ධර්මයෝ පුරවයි ධර්මයෝම ධර්මයෝ පරතරතෙක් රැගෙන යයි කියලායි බුදු පියාණන් වහන්සේ නම් දේශනා කරා. එහෙනම් ඒ ක්‍රමයට උන අපි යන්න. එහෙනම් ඉස්සෙල්ලම සිද්ධ වෙන්නේ මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ වීම. ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙන්න මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් ප්‍රත්‍ය වේලා උපදිනවා ලෝකෝත්තර සම්මා සංකප්ප මාර්ගාංගය. ඒක වැඩෙන්න පටන් ගන්නවා. කොහොමද වැඩෙන්නේ? චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට පෙර ඒ පෘථග්ජනයා තුල හැමතිස්සෙම වැඩිච්ච සංකල්ප තුනක් තියෙනවා. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා හැමතිස්සෙම තිබුණේ ඕවා හිතේ. හැම වෙලෙම කාමයන් පිළිබඳ සංකල්පනා හටගත්තේ. හැම වෙලෙම කාහරි සම්බන්ධයෙන් වෛරයක්, ද්වේෂයක්, ක්‍රෝධයක් පිළිබඳ සංකල්පනාවක් හටගත්තේ. හැමතිස්සෙම කාව හරි වෙහෙසටපත් කිරීමේ සංකල්පයක් තමයි හටගත්තේ. දැන් මොකද වෙන්නේ? ඇයි එහෙම වුනේ? කාමයේ සැපයි, ආස්වාදයේ සැපයි කියන්නේ මුලාසහගත දැක්ම නිසා, විඥාව නිසා. එහෙනම් හැමතිස්සෙම තිබුණේ විසමාචාරයේ පැත්තට ගිහිල්ලා හරි තමන්ගේ ආශාව වුමනාව විශ්ව සාධනය කර ගැනීමේ බලාපොරොත්තුවක්. ඒ නිසා තමයි අර කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා හොඳින් නැත්තම් නරකින් හරි මම මේ වැඩේ කරගන්නවා කියන තැනට එනකම් හිත පහතට නීච තත්ත්වයට වැටෙනවා. එහෙනම් දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තයි. දැන් කාමයේ ආස්වාදයේ දුක වශයෙන් දකින්න ඥාන සංප්‍රයුක්තෝ. දැන් මොකද වෙන්නේ? දැන් අවිජ්ජා නිරෝධ වෙනවා. අවිජ්ජා නිරෝධ නිසා දැන් කාම සංකල්පනා නිවි නැගිටි දැන් නෙක්ඛම්ම සංකල්පනා. දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය වැඩෙන්න අර සියල්ල දැන් ඔබ දන්නවනේ 30 පොළ
අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් නුවණින් දකින්න මොකද වෙන්නේ? කාමෙන් වෙන් වෙනවා. නෙක්ඛම්මයේ වැඩෙනවා. නෙක්ඛම්ම සංකල්පනා පහළ වෙනවා. දැන් හැමතිස්සෙම මේ සිතේ උපදින්නේ කාමෙන් වෙන් විය යුතුයි. කාමෙන් වෙන් විය යුතුයි. කාමෙන් වෙන් විය යුතුයි කියන සංකල්පනා. ඊට අදාළ කුසල නිමිති. කුසල චේතනා නැගෙන්නේ. එහෙනම් අන නෙක්ඛම්ම සංකල්පනා. දැන් කලින් අර කාමයේ සැපයි කියන මානසිකත්වයට යටතේ අවිජ්ජා චින්තනය යටතේ හැමතිස්සෙම තව කෙනෙක්ව විනාශ කරලා හරි මරලා හරි කමන්නේ තමන්ගේ අරමුණු ඉෂ්ට සාධනය කරගන්න ඕන කියන ඒ කැත ජඩ ගතිය තමයි තිබුණේ. තව කෙනෙක්ව අභිභවලා හරි තව කෙනෙක්ව පරාජයටපත් කරලා හරි ભેද බින්න කරලා හරි මොනවා හරි විනාශයක් කරලා හරි ඒ වගේම තමන්ට විරුද්ධ වුණොත් නසනවා අවමන් කරනවා. පුළුවන් තරම් තමන්ගේ ජඩ ගතිය ලෝකෙටම ප්‍රදර්ශනය කරන එදාට. එහෙම කරන්නේ. ඒකට තමයි ව්‍යාපාදේ කියන්නේ. දැන් ඒකෙන් නිදහස් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. දැන් මොකද වෙන්නේ? දැන් අව්‍යාපාදේ. දැන් වෛර කරන්නේ නැහැ ලෝකයට. දැන් මෛත්‍රී කරනවා. අනේ උඹලාටත් ඉක්මනින් ඔය යථාබෝධය පහළ වෙයල්ලා. එතකොට ඔය සියලු ව්‍යසනයන්ගෙන් අත මිදෙයි. මෙලොවත් පරලොවත්. නැත්තම් මේ වටිනා මනුෂ්‍ය ජීවිතෙන් නසාගෙන සංසාර දුකට ඇද වැටෙනවා කියලා මෛත්‍රිය පතුරවනවා. එතකොට මොකද වෙන්නේ? අව්‍යාපාද සංකල්පනා වැඩෙන්න පටන් ගන්නවා. අව්‍යාපාද සංකල්පනා කිව්වේ මෛත්‍රිය. මෛත්‍රිය වැඩෙන්න පටන් ගන්නවා. ඊළඟට දැන් කලින් තිබුණේ හැමතිස්සෙම මං කියන්නේ අර ඉස්සලා කාමයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වය තුළදී බැලුවෙම තමන්ගේ කොට රැස් කරගන්න, වැඩි කරගන්න, තව කෙනෙක්ව රිද්දලා හරි කමන්නේ, වට්ටලා හරි කමන්නේ, තව කෙනෙක්ට අවමන් නිඳා කරලා හරි කමන්නේ, නාමයේ කැත කරලා හරි චරිතය ඝාතනය කරලා හරි කුමන හෝ ජඩ වැඩක් කරලා තමාගේ කොට තමාගේ නාමයේ බබලවා ගන්නනේ උත්සාහ ගත්තේ. දැන් ඒකේ අනිත් පැත්ත. මොකද සියල්ල අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසාරයි අසුභයි කියලා දැක්කට පස්සේ මොන රූපයක් උදෙසා මොන වේදනාවක් උදෙසා මොන සංඥාවක් උදෙසා මොන සංකාරයක් උදෙසා මොන විඥානයක් උදෙසා තරඟ වදින්නද ලෝකයේත් එක්ක. එදාට මේ ලෝකයේත් එක්ක තියෙන තරඟය අතහැරලා දැම්ම දවසට ලෝකයට හිංසා කරන්න හිතෙන්නේ නැහැ. ලෝකයට කරුණාවෙන් පිහිට වෙන්නයි හිතෙන්නේ. එහෙනම් ඒකට කියනවා අවිහිංසාව. අවිහිංසාවේ කරුණාව. එදාට කල්පනා කරනවා අනේ මේ අසරණ ලෝක සත්‍යයන්ටත් මේ අත්හාබෝධය ළඟා කරලා දෙන්න අපට කළ හැකි යමක් නැත්නම් අපි ඒ දේ කළ යුතු අප්‍රමාදීව කියලා. කවුරුවත් කිව්වත් නැතත් નિરાයාසයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ ප්‍රඥා චිත්තේ. අවිජ්ජාවෙන් සසර කරා ප්‍රඥා චිත්‍රේ ප්‍රඥා චිත්මේ අවිජ්ජාවෙන් සසර කරා විඥාන චිත්තේ ක්‍රියාත්මක වෙනවා වගේම තමයි නිවන කරා ප්‍රඥාවෙන් ප්‍රඥා චිත්තේ මෙහෙ වෙන්නේ. හැබැයි පුරුදු කරගන්න ඕනේ. ඒකයි ආශීතය භාවිතය බහුලීකතාවය කිව්වේ. දැන් ඔබ වාහනයක් පදවනවා නම් එක දවසයි දෙකයි වාහනේ පදවන්න ඉගෙන ගත්තේ. දැන් ඉතින් ඔබට වාහනේ සුක්කාවනේ එල්ලිලා තමයි පදවන්න වෙන්නේ. බොහොම බයෙන් යන්න වෙන්නේ. වාහනයක් යනකොට මග නවත්තගෙන ඉන්න වෙනවා. ඇයි වාහනේ හුරු පුරුදු නෑ. හැබැයි ඔබ දිගට වාහනේ පැද්දොත් මොකද වෙන්නේ? ඔබට පුළුවන් නිකන් ඇඟිල්ලෙන් සුක්කානම කරකවන්න. හරිම පහසුවෙන් යනවා. සමහර වාහනේ පදින බවක් අපේන්නේ. ඒ තරම් නිකන් වාඩිලා ඉන්නවා වගේ පේන්නේ. ඒ තරම් වාහනේ උට වශී වෙලා. ඒ වගේ මේ නිවන් මඟ පොතට ආශීතය භාවිතය බහුලීකතාව නිතර මේ ධර්මයේ මෙනෙහි කරමින් මේ ධර්මයේම උදේ ඉඳලා නැගිට වෙලාද නින්දට යනකම් තමන්ට පුළුවන් මේ ජීවිතේ හැම අවස්ථාවකම මේ ධර්මයේ ගල්ප ගන්න. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නි භාවී සම්පජානකාරී හෝති. ඇවිද්දත් හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් සැතපීලා හිටියත් නිදි වැරුවත් කතා කරමින් හිටියත් නිශ්ශබ්දව හිටියත් සම්පජානකාරී හෝති. සිත පිළිබඳ සිහියෙන් ප්‍රඥාවෙන් යුක්තව ධර්මයේ මෙනෙහි කරමින් මේ සිත කෙලෙස් සහිතද කෙලෙස් වලින් රහිතද යනාදී වශයෙන් ඒ ඇත්තටම වැඩෙන සතර සතිපට්ඨානෙ. එහෙනම් කෙනෙක් හැමතිස්සෙම සිහියෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව මේ නාම රූප පරිහරණය කරයි නම් එතනම වැඩෙනවා සතර සතිපට්ඨාන නිවන් මඟ. එහෙනම් අන්න ඒකයි නිවන් මඟ. ඉතින් ගතේ තිතේ නිසින්නේ සුත්තේ ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. ඉදිරිය බලද්දි පසුපස බලද්දි සම්පජානකාරී හොති. ඒක ප්‍රඥාව යුක්ත සිහියෙන් කරන්න. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට යද්දි පසුපසට එද්දි සම්පජානකාරී හොති. සිහියෙන් යුක්ත ප්‍රඥාවෙන් යුක්ත සිහියෙන් යුක්තව එසේ ගමන් කරන්න. උච්චාර කායිතේ පීතේ සාහිතේ සම්පජානකාරී හොති. යමක් කනබනකොට රස බලනකොට සම්පජානකාරී හොති. ප්‍රඥාවෙන් යුක්තව සිහියෙන් ඒ දේ කරන්න. උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. මල මුත්‍ර බැහැර කරති පවා ප්‍රඥාවෙන් යුක්තව සිහියෙන් ඒ වැඩේ කරන්න. ඇයි මේ
මේ ඕනම අවස්ථාවක සිතට පුළුවන් කෙලෙසයක් මතු කරගන්න. මේ කෙලෙස් වලින් නිදහස් වෙලා ඉන්න නම් අපි ප්‍රඥාවෙන් යුක්තව මේ නාම රූප පරිහරණය කරන්න ඕනේ. ඒකට තමයි නිවන් මාර්ග වඩනවා කියන්නේ. එහෙම නැතුව වෙන කොහේ හරි දුවන එකකට නෙමෙයි හදිස්සියකට. මම මෙහෙ යනවා අර යනවා මම මේ වැඩේ කරනවා අර වැඩේ කරනවා කියලා. එහෙම ගන්නෑ. එහෙම කවුරු හරි කරන්න යනවා නම් ඒ ඉතින් නිවන් මාර්ග නෙමෙයි වෙන එකක්. ඊළඟට ගතේ තිතේ නිසිනේ සුත්තේ ජාගරිතේ භාසිතේ සම්පජාන තුන්නිභාවී සම්පජානකාරී හොති. ගතේ තිතේ නිසිනේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්නිභාවී සම්පජානකාරී හොති. ඇවිදිද්දි ඉඳගෙන ඉද්දි හිටගෙන ඉද්දි නිදාගෙන ඉද්දි සැතපෙලිදිද්දි ඊළඟට නිදි වරද්දි කතා කරද්දි නිශ්ශබ්දෙදිද්දි හැමතිස්සෙම ප්‍රඥාවෙන් සිහියෙන් යුක්තව ප්‍රඥාවෙන් සිහිය හසුරවන්න ඕන. එතකොට මොකද වෙන්නේ? මේ සිතට හැකියාවක් නැහැ කෙලෙස් නම් වගන කර්ම රැස් කරගන්න. එහෙමනම් අන්න ඔය විදිහට වැඩෙනකොට මග දැන් මොකද වෙන්නේ? නෙක්ඛම්ම සංකල්පනා වැඩෙනවා. කාම සංකල්පනා පහ වෙනවා. නෙක්ඛම්ම සංකල්පනා වැඩෙනවා. ව්‍යාපාද සංකල්පනා පහ වෙනවා. අව්‍යාපාද සංකල්පනා වැඩෙනවා. විහිංසා සංකල්පනා පහ වෙනවා. අවිහිංසා සංකල්පනා වැඩෙනවා. සම්මා සංකප්ප මාර්ගංගේ වැඩෙනවා. ඔන්න සම්මා සංකප්ප මාර්ගංගේ වැඩෙනවා. දැන් සම්මා දිට්ඨි වැඩෙනකොට සම්මා සංකප්ප වැඩෙනවා. දැන් අරක වැඩෙන්නේ නැත්තම් මේක වැඩෙන්නේ කොහොමද වැඩෙන්නේ? යමෙක් කාමී ආස්වාදයේ ආදීනෝ දකිමින් වාසය කරන්නේ නැත්තම් සියල්ල අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් දකින්නේ නැත්තම් ඉතුරු මාර්ගංග වැඩිනවද? එහෙනම් සම්මා දිට්ඨි වැඩෙනකොට සම්මා සංකප්ප වැඩෙනවා. දැන් මොකද වෙන්නේ? සම්මා සංකප්ප වැඩෙනකොට මොකද වෙන්නේ? දැන් කාමී ආස්වාදයේ සියල්ල දුකයි. සියල්ලෙන් සියල්ල දුක වශයෙන් විදර්ශනා වෙන කෙනෙක්ට දැන් මොකද වෙන්නේ? නෙක්ඛම්ම සංකල්පනා නම් වැඩෙන්නේ, අව්‍යාපාද සංකල්පනා නම් වැඩෙන්නේ, අවිහිංසා සංකල්පනා නම් වැඩෙන්නේ. දැන් එයාට ලෝකයට බොරු කියලා ලබන දෙයක් නැහැ. ඒ නිසා මුසාවාදෙන් වෙන් වෙනවා. ඊළඟට ලෝකයා ભેද බින්න කරලා කාකොටා ගන්නට ඉඩ හැරලා පිල් වශයෙන් බෙදිලා වාද ભેද කරගෙන තර්කවාද ගොඩනගමින් ලබන්න දෙයක් නැහැ. ඒ නිසා පිසුනා වාචෙන් වළකිනවා. ඊළඟට අන්‍යයන් සැඩ බවට පත් කරන ද්වේෂ සහගත වචන ප්‍රකාශ කරලා අන්‍යයන් අවමානයට අපකීර්තියට පත් කරලා අන්‍යයන්ගේ චරිතය ඝාතනය කරලා තමන්ගේ නින්දිත බව ලෝකයට ප්‍රදර්ශනය කරලා ලෝකයාව රිදවන වචන පාවිච්චි කරන්න උවමනාවක් නැහැ. පරස වචනෙන් වෙන් වෙනවා. ඊළඟට කරන්න වැඩක් නැත්තම් ඔන්න ඔහේ කවුරු හරි අල්ලගෙන මොනවා හරි කටටින ඕනම මාතෘකාවක් ඔස්සේ යනවා. අර ගීතෙන් ගීතය වගේ කතාවෙන් කතාව යනවා. එක මාතෘකාවක් වෙනකොට ඒ මාතෘකාවේ අග කෙලවරින් තව මාතෘකාවක් හදාගෙන ඔහොම අන්තිමට කතා කරේ මොනවද කියලා දන්නේ අර උම්මග්ග ජාතකයේ අර බමුණා වගේ එළු පෙටි නැලියක් කටට දැම්මත් දන්නේ නැහැ. ඔහේ කියව ඉන්නවා. මෙන්න මේ අකුසලයක් අවසන් වෙනවා. දැන් කට පියාගෙනම ඉන්න කැමති. අනවශ්‍ය දේවල් කතා නොකර. කවුරු හරි එක්ක අනවශ්‍ය දෙයක් කතා කරන්න සිද්ධ වුණත් සංකාර උපේක්ෂා ඥානෙ පහළ වෙනවා. මොකෝ කරන්න දෙයක් නැතිකමට ඒ මොනසය තරහ වෙයි කියලා අර උපේක්ෂාවෙන් යුක්තව යම් දේවල් කතා කරන්න සිද්ධ වෙනවා. කරන්න දෙයක් නැතිකමට. මොකද අති බහුතරයක් දෙන අපට අත්දකින්න පුළුවන් ධර්ම මාර්ගය යන අය වුණත් ඒ මට්ටමට මාර්ගය වැඩිලා නැත්තම් ඒ අය වුණත් මේ ධර්ම මාර්ගය යන පිරිසක් බණහන පිරිසක් ආර්ය ශ්‍රාවක වශයෙන් පෙනී හිටින පිරිසක් වුණත් ධර්මයේ සාකච්ඡා කරන්න කැමති නැතිද? ඒ වගේ වෙලාවක බලහත්කාරින් ධර්මයේ සාකච්ඡා කරන්න ගියාම බොහෝ මිනිස්සු හිත රිදව ගන්නවා, තරහ වෙනවා, විවිධාකාර අකුසල් කරගන්නවා. ඒ නිසා අන්න ඒලාට උපේක්ෂාවෙන් ඉඳ සිද්ධ වෙනවා. ඔබට මත් දකින්න පුළුවන්. මේ කතාව ධර්ම මාර්ගය යනවා. නිවන් දකින්නවා. බුදුම තරම් ඉක්මනින් නිවන් වඩනවා. හැබැයි ධර්මයේ සාකච්ඡා කරනකොට ටක් ගාලා වෙන මාතෘකාවක් ඇදලා ගන්නවා. ඒ දේවල් දිගින් දිගට දකින්නකොට සංකාර උපේක්ෂා ඥාණයෙන් මේ අවස්ථාව ඉක්මවල යන්න අපිට සිද්ධ වෙනවා. ඇයි මේ බඳු මිනිසයන්ට මෙහෙම ධර්මයේ දේශනා කරන්න ගියාම ඒක තනක් නොතනක් නැතුව බුදු පියාණන් වහන්සේගේ නම් අවවාදයේ ඕනෑම අවස්ථාවක ධර්මයේ මිනිසයන්ට ප්‍රයෝජනීය පිණිස පවතිනවා නම් ඒක දේශනා කරන්න ඕන. වේලාවක් කලාවක් නැහැ. මරණයට වේලාවක් කලාවක් නැහැ. නමුත් මම මේ කිව්වේ ඔබම බලන්න ඔබ දිහා හොඳින් බලන්න ඕන. ගොඩක් වෙලාවට මිනිස්සු කැමති නැහැ එහෙම. ධර්ම මාර්ගේ යන පිරිසක් වුණා. ධර්මයේ සාකච්ඡා කරන්න කැමති නැහැ වෙන මාතෘකාවක් ඇදලා ගන්න. ඒ කියන්නේ ඒ තරම් අවිජ්ජාව. ඒ අවිජ්ජාවේ ස්වභාවය.
ඉතින් එබඳු තැන්වලදී අපිට සිද්ධ වෙනවා උපේක්ෂාවෙන් යුක්තව ඒ ලෝකයාගේ වචනකට කන් දෙන්න. නමුත් ඔබ දැනගන්න ඕන මේ සම්ප්‍රාප්තලාපය යනු නිවනට අදාළ නැති වචන. නිකරුණේ කතා කරලා තේරුම් ගන්න. තුෂ්ණිම්භූතව ඉන්න වෙන. නමුත් සමහර තැන්වලදී ලෝකේ පැවැත්ම, ඒ කියන්නේ ලෝකයේත් එක්කනේ ගනුදෙනුවක් කියන්නේ මේ කරන්න දෙයක් නැහැ. උපේක්ෂාවෙන් යුක්තව භික්ෂුවක් වුණත් ගිහියෙක් වුණත් ඔබටත් තියෙන ඔබගේ ගිහි ජීවිතයක්. දැන් බොහෝ දෙනා මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා, අපි රස්සා කරනවා. ඒ රස්සා කරන තැන්වලදී අපේ ඉන්න පරණ යාළු මිත්‍රය ඇවිල්ලා ඉතින් নানা ප්‍රකාර වැඩකට නැ දේවල් කතා කරනවා. මොකක්ද හාමුදුරනේ කරන්නේ? දැන් කතා නොකර හිටියොත් මොකෝ වෙන්නේ? කතා නොකර හිටියොත් වෙන්නේ ඔබට නිග්‍රහ කරන්න පටන් ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ ධර්මයටත් නිග්‍රහ කරනවා. මේ අහවල් බණ ඇහුවට පස්සේ තමයි මෙහෙම වුනේ. මේ ධර්මය අහන්න ගත්තට පස්සේ තමයි මෙහෙම වුනේ. අනේ මට නම් ඕනේ නැහැ ඔබතු ධර්මයක් යනාදි වශයෙන් නිග්‍රහ කරන්න පටන් ගන්න. කියන්නේ නිස්සාර දේවල්. දැන් ඕන් නිස්සාර මාතෘකා ඇද්දාම ඔබ ඒකට වචනයකින් හරි උදව් කරන්න යන්නේ නැත්නම් ඊට පස්සේ ඕන් කරන්නේ ඔබට නිග්‍රහ කරන එක. ඊට පස්සේ ආර්ය ගුණයකට නිග්‍රහ කරලා අප්‍රමාණ පාපයක් කරගන්න. ඒ නිසා ඉබඳු වෙලාවක උපේක්ෂා සංකාර උපේක්ෂා ඥාණයෙන් ඉවසා වදාරන්න සිද්ධ වෙන අවස්ථාව. ඒක කරන්න දෙයක් නැහැ. වැසිකිළියට යනවා අපිට අසුචි අල්ලන්න වෙනවා කරන්න දෙයක් නැහැ. දැන දෙන අසුචි අල්ලන්න වෙනවා කරන්න දෙයක් නැහැ. ඒ වගේ ඒ වචන අසුචි වශයෙන් සලකාගෙන කරන්න දෙයක් නැහැ. මේ පැවැත්ම පිණිස තව ටිකක් හරි ඔබට ඉතුරු වෙලා තියෙනවා යම්කිසි යුතුයකමක් වගේමක් ඉෂ්ට කරන්න. ඒ උදෙසා මේ ලෝකයේත් එක්ක පැවැත්මක් තියෙන්න ඕන. ඒ උදෙසා මම මේ වචන පරිහරණය කරනවා කියන තැන ඉඳගෙන පරිහරණය කරන්න. එතකොට මොකද මම ওই කාරණාව කිව්වේ බොහෝ දෙනෙක් ওই ප්‍රශ්නේ අහනවා. එතකොට අහනවා ඒ අය අපි දැනම අපට අවශ්‍ය නැති දෙයක් අපි මෙහෙම ඒ අයත් එක්ක කතා කරන්න සිද්ධ වෙනවා. සමහරට ගෙදර සමාජිකයෙක් එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්යාලයත් එක්ක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් එකට බස් එකේ යන කෙනෙක් එක්ක වෙන්න පුළුවන්. එතකොට හාමුදුරනේ එකට පව් සිද්ධ වෙනවා කියලා. නෑ චේතනාම්බෙක් කමං අදාම. ඔබගේ චේතනාවක් නැත්නම් එතනින් නිස්සාර කතාවට උඩගෙඩි දීමට ඔබට කොහොමද පව් සිද්ධ වෙන්නේ? ඒක නිකන් හුදු ක්‍රියාව විතරයි එතකොට. ක්‍රියාවක් විතරයි එතකොට. ප්‍රඥාවෙන් මෙල්ල කරනවා. අකුසලේ නැගෙන්න දෙන්නේ නැහැ. අකුසලේ නැගෙන්නේ කොහොමද? ඔබත් ඒ කුණු කතාවට ප්‍රත්‍ය දිදී ඇවිලෙන ගින්නට පිදුරු දානවා නම් අන්න එහෙනම් අකුසලයක් සිද්ධ වෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? මේ කාමෙන් නික්මෙන කෙනාට ඔන්න ඔය කිව්ව මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්ප්‍රප්පලාප කියන අකුසලයන් හි නිරත වෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා નિરાයාසයෙන්ම වැළකීලා යනවා. ඒ නිසා මොකද වෙන්නේ? සම්මා වාචා මාර්ගංගේ වැඩිනවා. දැන් මාර්ගංග තුනක් වැඩින්න පටන් ගන්නවා. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා. මතක තියාගන්න මේවා මේ එකෙන්කට කිව්වට මේවා එකකට එකක් ප්‍රත්‍ය වේලා වැඩෙන්න ගන්න අනුපූර්ව රටාවකට වැඩෙන්න මාර්ගාංග. ඒ නිසා මේවා මේ එකෙන්ක මෙහෙමයි කිව්වා දැන් නැත්තම් උතනත් තර්කවාදයක් අල්ල ගන්නවා. මේ එකෙන්ක මෙහෙම වෙන වැඩෙනවා කිව්වා කියලා. නෑ මේවා එකට එකක් පරිවාර කරගෙන එකක් ඇතුළේ එකක් වැඩෙනවා. දැන් මේ වෙලාවේ ඒ ගැන විස්තර කරන්න කාලෙ මදි. මහා චත්තාරික සූත්‍රය ඇසුරින් වෙන දවසක ඒ විග්‍රහය කරන්න. ඒ වගේම සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරින්. අපේ පින්වතෙක් කවුරු හරි ඉල්ලලා තිබුණා සම්මාදිට්ඨි සූත්‍රය ඇසුරින් විග්‍රහයක් කරන්න කියලා සාරිපුත්‍රයන් වහන්සේගේ දේශනාව. ඒ වගේම මහා චත්තාරික සූත්‍රයේ මෙන්න මේ සූත්‍ර දේශනා ඇසුරින් ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව තව විස්තරාත්මක විග්‍රහයක් අනාගතයේදී අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙමු. ඊළඟට එහෙනම් ඔන්න දැන් සම්මා වාචා වැඩෙන්න ගන්නවා. දැන් සම්මා වාචා වැඩෙනකොට මොකද වෙන්නේ? සම්මා වාචා වැඩිනවත් එක්කම සම්මා කම්මන්ත මාර්ගංග ඊළඟට වැඩිනවා. දැන් කාමෙන් වෙන්වන ලෝකෝත්තර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව කාමෙන් වෙන්වන, ව්‍යාපාදයෙන් වෙන්වන, විහිංසාවෙන් වෙන්වන ඒ ආර්ය ශ්‍රාවකයා අවිහිංසාව පතුරවනවා. පටිසමුපාදයට අනුව දකිනවා තමන් වැනිම අසරණ වූ ලෝක සත්‍යෝ මේ විශ්ේ ඉන්නේ. අසරණ ලෝක සත්‍යෝ කෙරෙහි මහා කරුණාවක් ඇති වෙනවා. අර පුංචි ඇහැට පේන්නේ නැති කුරා කූඹියා පවා නැත්තම් ඒ සුද්ධ ජීවීන් ගැන පවා අනුකම්පාවක් ඇති වෙනවා. ඒ සියලු දෙනා සංසාරේ වරද්දගත් අය. ඒ සියලු දෙනා කවදාවත් ධර්මයක් අවබෝධ කරගත්තේ නැති අය. දැන් ඒකේ විපාක විඳිනවා ඇත්තිපදා. තව කොච්චර කාලයක් මේ අසරණ සත්‍ය මේ සංසාරේ මේ විදිහට දුක් විඳීද? පේන නොපෙනෙන සියලු ලෝසතුන් කෙරෙහි කරුණාවක් ඇති වෙනවා. ඒ අය කෙරෙහි අවිහිංසාව පැතිරෙනවා. එතකොට පේනවා දැනටමත් අප්‍රමාණ දුකක් විඳින්නේ මේ අසරණ ලෝක සත්‍යෝ. මනුෂ්‍යය ගැනට වඩා තිරිසන් සතුන් කෙරෙහි කරුණාව උපදිනවා. මොකද ඒ අය මනුෂ්‍යයන්ට නම් යම් කිසි පිහිටක් තියෙනවා. තිරිසන් සතුන්ට මොනම පිහිටක්වත් නැහැ.
මොකද ප්‍රාණඝාතය එදිනවා කොහොම ගොඩාක් මිනිස්සු ප්‍රාණඝාතය එදින්නේ අසරණ තිරිසන් සතුන් අය මරන්නේ. මිනිසුන්ව මරන්නේ නැහැ. මොකද මිනිස්සු මරුවොත් එහෙම එල්ලුම් ගස් යන්න වෙන්නේ. ඒ නිසා මිනිස්සු මරන්නේ නැහැ කැමැත්තෙන් හෝ අකමැත්තෙන්. හැබැයි අසරණ සතුන්ට මානව හිමිකම් කියලා જાතිය, සත්ත්ව හිමිකම් කියලා જાතියක් නැහැ. වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නැහැ. එයාගේ දුක කියන්න කෙනෙක් නැහැ. එයාට ඥානයක් නැහැ. Tamanට සිද්ධ වුණේ අසාධාරණයක් කියලා තේරුම් ගන්න හැකියාවක් නැහැ. Taman දිහාට කඩුවක් ඔසවගෙන ඉන ඒ වදකයා වදකෙක් වශයෙන් අඳුරගන්නේ සතාට හැකියාවක් නැහැ. Tamanට පොල්ලක් කරන් පහර දෙන්න ඉන්නේ මේ මරණ්ඩයි එන්නේ මේ ගහන්නයි එන්නේ කියලා තේරුම් ගැනීම හැකියාවක් එයාට නැහැ. ධර්මයේ දකින්නවා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ අත්තානං උපමා කතාන හනියන ඝාතේ සියලු සතුන් දඬුවමට බයයි සියලු සතුන් මරණයට බයයි අත්තානං උපමා කතා තමාට අනුකූලව හිතලා බලනවා මට මෙහෙම ගැහුවොත් මාව මෙහෙම කැපුවොත් මට මොන දුකක් හට ගන්නවද අත්තානං උපමා කතා නහනියන ඝාතේ ඊට අනුකූලව කිසිදු සතෙක් මරන්න චේතනාවක්වත් පහළ වෙන්නේ ආයි මොකද හිංසාවක් කරන්නවත් පහළ වෙන්නේ නැත්නම් චේතනාවක් මරන්න කොහොමද චේතනාව පහළ වෙන්නේ මොකද පටිසමුපාදය තුලින් සංසාරය අතහතේ දකින්නකොට සියලු සතුන් කෙරෙහි මහා කරුණාවක් ඇති වෙන්නේ මහා මෛත්‍රියක් ඇති වෙන්නේ මුදිතාවක් උපේක්ෂාවක් ඇති වෙන්නේ එතකොට පේනවා මිනිස්යන්ට ඥානවන්ත සත්‍යයන්ට නම් පිළිසරණක් තියෙනවා එබඳු ඥානයක් නැති හේතුක ප්‍රතිසන්දි නැති මේ අසරණ ලෝක සත්‍යයන්ට මොන පිහිටද මොන දුකක්ද කවදා මේ අය සංසාර දුකින් නිදහස් වෙන්නද යනාදි වශයෙන් හිතනකොට එයයි කෙරෙහි ඇතිවන කරුණාව නිසා එයයි මරණව තබා එයයි හිංසාවක් කරනවා තිබා කිසිම ආකාරකින් ඔවුන්ට අවඩක් කරන්න එදාට චේතනා පහළ වෙන්නේ එපමණක් නෙවෙයි අසරණ සත්‍යයන් හැකිනම් ඔවුන්ට පිහිට වෙන්න පිළිසරණක් වෙන්න අදහස් පහළ වෙනවා අවිහිංසාව තුලින් කරුණාව තුලින් ඒ නිසා මොකෝ වෙන්නේ ප්‍රාණඝාතයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා බොහෝ දුරට සෝවාන් පුද්ගලයාගේ ඉඳලා ප්‍රාණඝාතයෙන් වේරමණී මට්ටමින් නිදහස් වෙන අයත් ඉන්න පුළුවන් ඒකයි පුළුවන් උනේ දා අඟුලිමාල හාමුදුරුවන්ට ඒ වෙනකොට මම හිතන්නේ අරිහත් ඵලයේ පිහිටියේ නැති අවස්ථාවක් ගැන සඳහන් වෙන්නේ ධර්මයේ. එතකොට උන්වහන්සේ සෝවාන් ඵලයේදී තමයි කිව්වේ අර මම මේ උතුම් ආර්ය ජාති ඉපදිච්ච තැන පටන් කිසිදු සත්‍යයක චේතනාවෙන් නැසුවේ නෑ ඒ සත්‍යයක් කියලා. ඒ සත්‍ය මහා කල්පයක් දක්වා පවතින එහි බල ශක්තිය. ඒ කියන්නේ ඒ සත්‍යක්‍රියා බලය. ඒ තරම් සත්‍යයක්. ඒ නිසා එහෙනම් හිතන්න එපා ඔබට හිතෙන්න පුළුවන් ඔබ මේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්නේ කෙච්චර ලොකු වැඩක් නෙමෙයි කියලා. ඒක ලොකු වැඩක්. ඒක ලොකු වැඩක්. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ඉන්න පුළුවන් නම් කවුරු කාට හරි මේ ලෝකේ සදහටම මේ මිනිසයා මේ අහස පොළොව මුළුල්ලේ විශ්වයට අප්‍රමාණ දයාවක් එක් කරන කෙනෙක්. ඇයි ඒ? ඔහු නිසා කිසිදු සත්‍යයට බයක් හටගන්නේ. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබන්නේ. මොකද ප්‍රාණඝාතයේ මුලටම දැම්මේ ඇයි? ඕන හිංසනයක් විඳගෙන ජීවත් වෙන්න පුළුවන් සතෙක්ට පණ නැසුවට පස්සේ ඔක්කොම ඉවරයි. ඉතින් ඒ නිසා ප්‍රාණඝාතයේ යෙදීමෙන් සම්පූර්ණයෙන් වළකින ආර්ය ශ්‍රාවකයා මෙච්චර කාලයක් ප්‍රාණඝාතයේ යෙදුනේ අය කාමයේ නිසා. ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න තමයි ප්‍රාණඝාතයේ යෙදුනේ. එක්ක කාම අපරාධ කරා එහෙම නැත්නම් දිව පිනවන්න කියලා අසරණ අහිංසක පුංචි සත්‍යයන්ගේ රීරි මාංශ කෑවා මරාගෙන සුප් හදාගෙන අන්තිමට කුණු සිරුර පෝෂණය කරලා වැගිරිලා ගියා මැරිච්ච දවසට කුණු ගඳේ බෑ මුළු පළාතම ඇතුලේ තියුණු සොහොනක් වගේ එක ලෝකේ ඉන්න සේරම සත්තුන්ගේ මල කුණු ටික ඇතුලට දාගත්තා අසරණ අහිංසක සතුන්ගේ ජීවිත නැසුව වෙනසුවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද යම් කිසි කෙනෙක් පාපයක් කරලා ඒ විපාකයේ පළ දෙනකන් ඒ පාපයක් වහු දන්නේ හරියට අර කිරි ටික දෙව්වහම දන්නේ මේක මිදෙනවා කියලා. කිරි දෙව්ව ගමන් මිදෙන්නේ නැහැ. ටික වෙලාවක් යනවා මිදෙන්න. පාපයක් කරපු සැනින් විපාකෙන්නේ නැහැ. ටික කාලයක් යනවා. පාපේ බව තේරුම් ගන්න. විපාකාවට පස්සේ තමයි විඳවන්න සිද්ධ වෙන්නේ. ඥානවන්ත වෙසේ හැසිරෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් කිසිම අසරණ සතෙක්ව නසන්න නැතුව ඒ අයගේ ජීවිත සුරකින්න ඕන. එතකොට මේ කාමයෙන් වෙන් වෙනකොට මොකද වෙන්නේ? ප්‍රාණඝාතයෙන් සහ මුලින්ම වෙන් වෙන්න සිද්ධ වෙනවා. වෙන් වෙන්න සිද්ධ වෙන්න 아무තු දෙයක් නැහැ. වෙන් වෙනවා යථාභූතී. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට කාමයේ නිසයි හොරකම් කළේ.
අර මක්කලි ගෝසාලගේ ශිෂ්‍යයෙක් වෙලා හිටියේ. නායට හරි හොරට හරි ගිතෙල් කන්න උවමනාව තිබුණේ. ඒ නිසා මොකද වුනේ? අන්සතු දෙයක් හරි පැහැරගෙන කම්සුව වින්දා. දැන් කාමයේ දුකයි කියලා දැක්කට පස්සේ කාගේ මොනව හොරකම් කරන්නද? Tamanට ලැබෙන දේකවත් වටිනාකමක් නැතු යන. හොරකම් කළ මොනව ගන්නද? සියල්ල අසාර බව වැටහෙනකොට සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන අසාර බව වැටහෙන්න කොමක වටිනාකමක් ඉතුරු වෙන්නද? ඒ නිසා මොනව හොරකම් කරලා ගන්නද? අනුන්ගේ ඉදිකටු තුඩක තරම් දෙයක් අවශ්‍ය නැති වෙනව විතරක් නෙවෙයි තමන් සතු දෙයට අනුන් කරා දෙන අනුන්ට දෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා වගේම ලෝකයට අබේදානිය දෙනවා. අසරණ සතුන්ට ජීවත් වෙන්නත් උපකාර කරනවා. දැන් මේ ගැනත් පොඩි විග්‍රහයක් කරන්න ඕන. අද ඔබට ප්‍රශ්න අහන්න ඉඩක් නොදී හරි මම බණ කියනවා. මොකද එතකොට මේ දේශනාව ඕන තරම් වාර ගානක් හරි අහලා මේ අත්හබෝධයට මේ දේශනාවෙන් යම් කිසි පිළිසරණක් ලබන්න පුළුවන් නම් ඒ පිළිසරණ ලබා ගත්තා වෙයි. ඒ නිසා ප්‍රශ්න ඔක්කොම පැත්තකට විසි කළා හරි මම බණ කියනවා. එතකොට අන්නර කාරණාව දැන් අවසාන විග්‍රහ කරද්දී මම ඒ ටිකක් කියන්නම්. එතකොට එහෙනම් ප්‍රාණඝාතයෙන් වෙන් වෙන ඊළඟට සොරකමින් වෙන් වෙනවා. මොකද සොරකම් කරන්නද? ඊළඟට කාම මිත්‍යාචාරෙනුත් වෙන් වෙනවා. කාම සමාචාරයෙන්වත් කලින් කාම මිත්‍යාචාරයේත් නියලී හිටියා. ඇයි අර තියෙනවනේ අවිජ්ජාවේ ගීතය හද සැන කෙලිය වල්මත් වීලා රසෝ ගෙරඳීමු රහයි ජීවිතේ වල්මත් වීලා මත් වෙන්න පුළුවන් ක්‍රම දෙකකටනේ. ඔය දැන් දෙවෙනි ක්‍රමය ගැන කියන්නේ මත් වෙනවා. ඔය දැන් ඕන තරම් මිනිස්සු ඉන්නව අරක්කු බොනවා මත් වෙනවා. ඒ වගේම වල්මත් වෙනවා. මොකද්ද මේ දෙකේ වෙනස? මත් වුනහම යන්නේ තමන්ගේ අඹුව ගාවට. වල්මත් වුනහම අනුන්ගේ අඹුව ගාවට යන්නේ. ඒකනේ වෙන්නේ. ඒක තමයි කිව්වේ. වල්මත් වීලා රසෝගේ රැඳීමු රහයි ජීවිතේ. දැන් කී දෙනෙක් කොහොම වල්මත් වෙලා ඉන්නවද සමාජේ? කාමයේ සැපයි ආස්වාදයේ සැපයි කියලා මේ මුලා සහගත සසරේ අනාථ වෙලා අනාථ සත්වයක් වශයෙන් අසත්පුරුෂයෝම ඇසුරු කරලා අසත්පුරුෂ ධර්මයේම බැහැගෙන නින්දිත මිලේච්ච තුච්ච පාහර ජීවිත ගත කරන කී දෙනෙක් ඉන්නවද මේ සමාජ ලෝකේ? ඔවුන් කොච්චර වල්මත් වෙලාද ඉන්නේ? කාම මිත්‍යාචාරයේ යෙදෙනවා එලිපිට. ඒ ගැන කියන්න ගියොත් වෙනම බණක් කියන්න නිසා මම දැන් ගැන කියන්න කැමති නෑ. හැබැයි එසේ මෙසේ පාප කර්මයන් නොවන බව ඔබ තේරුම් ගන්න ඕන. එහෙනම් කාමයෙන් වෙන් වෙන මට්ටමට ඒ ප්‍රඥාව වැඩුණාට පස්සේ මොකද වෙන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුක්ත මොකද වෙන්නේ? වල්මත් වීම නෙවෙයි මත් වීමනුත් වෙන් වෙලා යනවා. කාම විසමාචාරය විතරනේ කාම සමාචාරයක් දුර වෙන්න පටන් ගන්නවා. ඉතින් විසමාචාරය ගැන කුමක් කියන්නද? කාම මිත්‍යාචාරයෙන් වෙන් වෙනවා. දැන් මොකද වෙන්නේ? කයින් කරන වැරදි තුනක් නිදහස් වුණා. දැන් ඔන්න ඒකට කියනවා සම්මා කම්මන්ත. සම්මා කම්මන්තෝ. දැන් ඔන්න ඔතෙන්ට එනකම් පොඩි විග්‍රහයක් නැවත කරන්න ඕන. දැන් බලන්න සම්මා දිට්ඨියෙන් ආරම්භිච්ච උත්තරීතර ලෝකෝත්තර නිර්වාණ මාර්ගය සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත දක්වා විග්‍රහ කළා. දැන් ඔබට පේනවාද ඔතන විශේෂත්වයක්? සම්මා දිට්ඨිය හෙවත් ඒ ප්‍රඥාවෙන් ආරම්භන නිවන් මඟ තුල මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? මුලින්ම නැති වුණේ මොකද්ද? මිච්ඡා දෘෂ්ටිය. සම්මා දිට්ඨියට පත් වෙනකොට මිච්ඡා දෘෂ්ටිය පහ වුණා. එහෙනම් මිච්ඡා දෘෂ්ටිය පහ වුණා. දැන් මනසින් කරන අකුසල් තුනෙන්, මනසින් සිදුවන අකුසල් තුනෙන් එකක් පහ වුණා. ලොකුම බරපතලම අකුසලයේ පහ වුණා. මිච්ඡා දෘෂ්ටිය. දැන් මිච්ඡා දෘෂ්ටිය පහ වුණා. දැන් තව දෙකක් තියෙනවා. අවිජ්ජා ව්‍යාපාද. දැඩි ලෝභයයි ව්‍යාපාදයයි. ඉද බික්කවේ බික්කු කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමන සංකී ඔන්න ඔය දෙක බැහැර කරන්න කියන සතර සතිපට්ඨානෙ. එහෙනම් මාර්ගාංග වැඩනකොට දැන් ඔබට පේනවා ඇති. ඒ දෙක තමයි ඊළඟට තියෙන සම්මා සංකප්ප කියන අංගයේදී දුර වෙලා යන්නේ. සම්මා දිට්ඨිය කියන අංගයේදී සම්මා දිට්ඨිය කියන ප්‍රථම මාර්ගාංගයේ ලෝකෝත්තර මාර්ගාංගයේදී දුර වෙනවා සම්මා දිට්ඨියත් එක්කම මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් මානසික සිදුවන අකුසල් තුනෙන් බරපතලම අකුසලයේ පහ වුණා. මිත්‍යා දෘෂ්ටිය පහ වුණා. තව දෙකක් තියෙනවා.
අවිජ්ජා ව්‍යාපාද. ඒ අවිජ්ජාව කියලා කියන්නේ මොකද? කාම සංකල්පනාවල. ඒ ලෝභ සංකල්පනාවලටම තමයි කාම සංකල්පනා, රාග සංකල්පනා ඔක්කොම කියන්නේ. එහෙනම් අවිජ්ජාව කිව්වේ මෙන්න මේ විෂම ලෝභය. සෝවාන් පුද්ගලයාටත් යම් මට්ටමකට තියෙන විෂම ලෝභය ගුවාම සතර අපායට රැගෙන යන මිත්‍යා දෘෂ්ටික මට්ටමේ ලෝභයක් නෙවෙයි තියෙන්නේ. දෘෂ්ටි විප්‍රයුක්ත සිතක් තියෙන්නේ. ලෝභ මූලික කාමාවචර දෘෂ්ටි විප්‍රයුක්ත සිත. ඒ නිසා වෙච්චර බලවත් නැහැ. හැබැයි ලෝභය පවතිනවා. එහෙනම් අන්න සෝවාන් පුද්ගලයාටත් ලෝභය පවතිනවා, දේශය පවතිනවා, මෝහයත් පවතිනවා. නමුත් ප්‍රධාන වශයෙන් සෝවාන් ඵලයෙන් පස්සේ ලෝභයයි දේශයයි දුර වෙන්න ගන්න. නැත්නම් රාගයයි දේශයයි දුර වෙන්න ගන්න. ඒක තමයි දෙවෙනි මාර්ගාංගයෙන් පෙන්වන්නේ. එතකොට මොකද වෙන්නේ? සම්මා සංකප්ප යටතේදී සම්මා සංකප්ප වශයෙන් අපි දැන් පෙන්නුවේ නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා. දැන් මෙතන තියෙන්නේ මොකද්ද බලන්න. නෙක්ඛම්ම සංකල්පනා කියන්නේ අවිජ්ජාව පහවීම. අව්‍යාපාද අවිහිංසා සංකල්පනා කියන්නේ මොකද්ද? ව්‍යාපාදේ පහවීම. එහෙනම් දැන් මනසින් සිදුවන අකුසල් තුනක් තියෙනවා. අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දෘෂ්ටි. දැන් බලන්න. උත්තරීතරෝ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි මාර්ගාංගයේ ලෝකෝත්තර සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය පහ වුණා. සම්මා සංකප්ප කියන දෙවන මාර්ගාංගයට එනකොට අවිජ්ජාවයි ව්‍යාපාදයයි පහ වෙනවා. ඒ කියන්නේ මානසින් සිදුවන අකුසල තුනෙන් නිදහස් වෙනවා. මනෝ සුචරිතේ පිහිටනවා. මානසා සංවරෝ සාධු. අන මනෝ සුචරිතේ පිහිටන. මානසින් සිදුවන අකුසල තුනෙන් වෙන් වෙනවා. ඔන සීලය මේ තියෙන්නේ. බලන්න ඕන දැන් සීලය. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා. සම්මා වාචා කියන අවස්ථාවට එනකොට තවත් දෙයක් පැහැදිලි කරන්න ඕන. එතකොට අන්න අර තුනෙන් වෙන් වෙනවා වගේම එහි ප්‍රතිසෝත, පටිසෝත, එහි ප්‍රතිවිරුද්ධ ධර්මයට යොමු වෙනවා. ඒ කිව්වේ දැන් මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙනවා වගේම සම්‍යක් දෘෂ්ටිය තුල බැහැ ගන්නවා. සම්‍යක් දෘෂ්ටිය වැඩෙනවා. සම්‍යක් දෘෂ්ටි අන් අයට සමාදන් කරනවා. එතකොට තමයි ධර්මාවබෝධය ලද අපේ ශ්‍රාවක පින්වතුන් අනිත් අයට ඔය බණ කියන්නේ තමන්ගේ යාළු මිත්‍රයන්ට අම්මා තාත්තට හරි කාට හරි අඬක ගහ ධර්මයේ දේශනා කරනවා. පුදුම කුතුහලයක් ඇති වෙනවා. පුදුමාකාර ඉවසීමක් නැතුව යනවා. මොකද තමන්ට යථාබෝධය පහළ වෙනවත් එක්කම ඒ අවබෝධය තව කෙනෙක්ට දෙන්න ඕන කියලා අර සෝඩා බෝතලයක ඇඩුවා වගේ යම්කිසි හදිස්සියක් ඇති වෙනවා. ඒ අනුසාරයෙන් සියලුම දෙනාට ගගා බණ කියන්න ගිහලා බැනුනොත් අහනවා අන්තිමට. ඒ සම්මා දිට්ඨිය සමාදන් කරවන්න ගිහිල්ලා. ඊළඟ මොකද වෙන්නේ? සම්මා සංකප්ප කියන අවස්ථාවේදී කාමයෙන් වෙන් වෙනවා වගේම නෙක්ඛම්මයේ පිහිටනවා වගේම අන්නයටත් නෙක්ඛම්මයේ ගුණ කියන. ව්‍යාපාදයෙන් වෙන් වෙනවා වගේම අව්‍යාපාදයේ පිහිටනවා වගේම අන්නයටත් අව්‍යාපාදයේ මෛත්‍රී ගුණ කියන. විහිංසාවෙන් වෙන් වෙනවා වගේම අවිහිංසාවේ පිහිටනවා වගේම අන්නයටත් විහිංසාවෙන් වෙන් වෙනවා වගේම අවිහිංසාවේ පිහිටනවා වගේම අන්නයටත් අවිහිංසාවේ ගුණ කියන. අනිත් අයවත් ඔය සම්මා දිට්ඨියේ ඒ වගේම නෙක්ඛම්මේ අවිහිංසාවේ පිහිටවන අව්‍යාපාදයේ පිහිටවන සමාදන් කරනවා. මෙන්න මේ ස්වභාවය ආර්ය ශ්‍රාවකයෙක් තුල දකින්න ලැබෙනවා. දැන් ඔන්න මාර්ගාංග දෙකයි. ඊළඟට තුන්වෙනි මාර්ගාංගය සම්මා වාචා. සම්මා වාචා කියන අවස්ථාවට අහ මොකද වෙන්නේ? බොරු කීමෙන් වෙන් වෙනවා. ඊළඟට කේලම් කීමෙන්, පිසුනා වාචා කීමෙන් වෙන් වෙනවා. පරුසා වාචා කීමෙන් වෙන් වෙනවා. සම්ප්‍රප්පලාපෙන් වෙන් වෙනවා. එපමණද? නෑ. බොරු කීමෙන් වෙන් වෙනවා. සත්‍ය වචන කතා කරනවා. කේලම් කීමෙන් වෙන් වෙනවා. ඒ වගේම අන් අයව සමගීකරණ වචන කතා කරනවා. දැන් පරුස වචනෙන් වෙන් වෙනවා. අන් අයට ප්‍රිය වචන කතා කරනවා. නිසරු සම්ප්‍රප්පලාපයෙන් වෙන් වෙනවා. සරු අර්ථදායක වැඩදායක වචන කතා කරනවා. අන්න එහෙමත් පැත්තක් තියෙනවා මාර්ගාංගයේ වැඩෙනකොට. නැත්තම් මුසාවාදයෙන් වෙන් වෙනවා විතරක් කිව්වට මදි. මුසාවාදයෙන් වෙන් වෙනවා වගේම සත්‍ය වචනය භාවිත කරන්න පටන් ගන්නවා. කේලම් කීමෙන් වෙන් වෙනවා වගේම අනු සමගීකරණ වචන කතා කරන්න පටන් ගන්නවා. පරුස වචනෙන් වෙන් වෙනවා වගේම අන් අයට ප්‍රිය වචන
හිතසුව පිණිස පවතින වචන කතා කරන්න පටන් ගන්නවා. නිසරු සම්ප්‍රප්පලාප වචනයෙන් වෙන් වෙනවා වගේම සරු අර්ථදායක වැඩදායක වචන කතා කරන්න පටන් ගන්නකොට සම්මා වාචා මාර්ගංගේ වැඩෙනවා. වාචී දුස්චරිතයෙන් පිහිටනවා. වාචී දුස්චරිතයෙන් නික්මෙනවා. වාචී සුචරිතයෙන් පිහිටනවා. වාචාය සංවරෝ සාධු. දැන් ඔන්න මනසා සංවරෝ සාධු, වාචාය සංවරෝ සාධු, සාධු සාධු සාධුකාර දෙකක් දැන් ඇවිල්ලා තියෙනවා. දැන් මනස සංවර වෙනවා. දැන් ඊළඟට වචනය සංවර වෙනවා. දැන් බලන්න අරේකාන්ත සීලේ බලහත්කාරයෙන් වඩන්න පුළුවන් කද්ද කියලා. ප්‍රඥාවෙන් වැඩෙන එකනේ. දවක පුළුවන් ද ආයාස දරලා දත කාගෙන රකින්න. එහෙම බෑ. ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් ওই සීලය වැඩෙන්නේ නැහැ උතනින් එහාට. දැන් අපිටම පේනවනේ. සම්මා දිට්ඨියෙන් ප්‍රත් වේලා සම්මා සංකප්ප හටගත්ත, සම්මා සංකප්පයන්ගෙන් ප්‍රත් වේලා සම්මා වාචා හටගත්තා. ඊළඟට මොකද වෙන්නේ? සම්මා වාචා වැඩෙනකොට નિરાයාසයෙන්ම සම්මා කම්මන්තත් වැඩෙන්න ගන්නවා. කයෙන් කරන වැරදි අකුසලයන් තුنين නිදහස් වෙනවා. ප්‍රාණඝාතයෙන් වෙන් වෙනවා. ඊළඟට අදත්තාදානෙන් වෙන් වෙනවා. කාමීත්‍යාචාරයෙන් වෙන් වෙනවා. එපමණක් නොවේ. අනිත් පැත්තත් වැඩෙනවා. මොකද්ද?